තෙරුවන් අපි අද ජෛව රසායන යටතේ පස්වෙනි වීඩියෝ එක තමයි මේ ඔයගොල්ලන් නිකුත් කරන්න යන්නේ. ඒතකොට මේකේ අපි කතා කරනවා අපි මේ වෙනකොට කතා කරලා තිබුණා කාබෝහයිඩ්‍රේට් ඒ වගේම ලිපිඩ. ඒ ගැන ඒ පාඩම් ටිකක් දිගයි ඒවා ටික අපි කතා කරලා අවසන් කරා. අද අපි කතා කරන්න යන්නේ ප්‍රෝටීන ගැන. ඒකට ඔයගොල්ලෝ මාතෘකාව ලියන්න ප්‍රෝටීන කියලා. මාතෘකාව ප්‍රෝටීන. හරි. අපි බලමු ප්‍රෝටීන කියන්නේ මොනවටද කියලා. අපි ප්‍රෝටීන කියලා හඳුන්වනවා මෙන්න මේවා ප්‍රෝටීන කියද්දි මෙන්න මේ කරුණු ටික ඔයගලන්ට ලියන්න ඕන. ප්‍රෝටීන වල සංඝටක මූලද්‍රව්‍ය ලෙස තියෙනවා කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ නයිට්‍රජන්. එතකොට මේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන මූලද්‍රව්‍ය ටිකක් තියෙනවා. ඔය මූලද්‍රව්‍ය ටික එකතු වෙලා හැදෙනවා කුඩා අණුවක්. මේ කුඩා අණුවට කියන්නේ ඇමයිනෝ අම්ල කියලා. ඇමයිනෝ අම්ල. අපි ඒ ඇමයිනෝ අම්ල වලට විශේෂ ඇමයිනෝ අම්ල වර්ගයක් තියෙනවා. ඒකට කියන්නේ ඇල්ෆා ඇමයිනෝ අම්ල. ඇල්ෆා වල සංකේතය මේක. මේ තියෙන්නේ ඇල්ෆා ඇමයිනෝ අම්ල. එතකොට මේ ඇල්ෆා ඇමයිනෝ අම්ල ඇති වෙලා තියෙන්නේ මේ ටික එකතු වෙලා කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්. අපි පස්සේ සවිස්තරව ඒ ගැන සාකච්ඡා කරනවා. මෙන්න මේ විදිහට ඇල්ෆා ඇමයිනෝ අම්ල කියන අණු අපි මේ ඇමයිනෝ අම්ලයක් බෝලයක් වගේ කියලා ගත්තොත් ඒ වගේ ඒවා විශාල සංඛ්‍යාවක් එකට එකතු වෙනවා මෙහෙම. මෙන්න මේ එකතු වන බන්ධනයට කියන්නේ පෙප්ටයිඩ් බන්ධන කියලා. මෙන්න මේ පෙප්ටයිඩ් බන්ධන වලින් බැඳීමෙන් ඇතිවන බහු අවයවිකය අවයව ගොඩාක් එකට එකතු වුණාම ඇති වෙනවා බහු අවයවිකය. මේ බහු අවයවිකයට තමයි අපි කියන්නේ ප්‍රෝටීන කියලා. එහෙනම් ප්‍රෝටීනයක් කියන්නේ මොකක්ද කියලා අහුවොත් අපි මෙන්න මේ කරුණු ටික කතා කරන්න වෙනවා. එතකොට අපි එහෙනම් ප්‍රෝටීන කියන්නේ මොනවද? සංඝටක මූලද්‍රව්‍ය ලෙස කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ නයිට්‍රජන් අන්තර්ගත ඇල්ෆා ඇමයිනෝ අම්ල ලෙස හඳුන්වන කුඩා අණු අතිවිශාල සංඛ්‍යාවක් පෙප්ටයිඩ් බන්ධන වලින් බැඳීමෙන් ඇතිවන බහු අවයවිකය අපි හඳුන්වනවා ප්‍රෝටීන කියලා. එහෙනම් අපි ප්‍රෝටීන කියන තැන ඒක ලියාගමු. ලියන්න. සංඝටක මූලද්‍රව්‍ය ලෙස කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් අන්තර්ගත ඇල්ෆා ඇමයිනෝ අම්ල ලෙස හඳුන්වන කුඩා අණු ඇල්ෆා ඇමයිනෝ අම්ල ලෙස හඳුන්වන කුඩා අණු අතිවිශාල සංඛ්‍යාවක් පෙප්ටයිඩ් බන්ධන නම් බන්ධන වලින් බැඳීමෙන් ඇතිවන බහු අවයවිකය ප්‍රෝටීන ලෙස හඳුන්වයි. හරි. එහෙනම් දැන් ප්‍රෝටීන කියන්නේ මොකක්ද කියලා දන්න. එතකොට ප්‍රෝටීනය ගැන දැන් අපි සටහනේ ලිව්වා ප්‍රෝටීන හැඳින්වීම හරි. ප්‍රෝටීන මොනවද කියලා අපි හැඳින්වනවා. දැන් මේ ප්‍රෝටීන හැදිලා තියෙන්නේ මොනවා එකතු වෙලාද? ඇල්ෆා ඇමයිනෝ අම්ල එකතු වෙලා. මොනවටද මේ ඇල්ෆා ඇමයිනෝ අම්ල කියලා කියන්නේ? ඒකට අපි බලමු ඇල්ෆා ඇමයිනෝ අම්ල කියන්නේ මොනවටද කියලා. අනුමාත්‍රිකාවක් ලියා ගන්න. ඇල්ෆා ඇමයිනෝ අම්ල.
අණු මාතෘකාව ඇල්ෆා ඇමයිනෝ අම්ල. හරි. ඇල්ෆා ඇමයිනෝ අම්ලයක් කියන්නේ මොකක්ද? දැන් ඒක තමයි බලන්න යන්නේ. හොඳින් බලන්න. මේ ඇල්ෆා ඇමයිනෝ අම්ලයක් අඳින විදිහ මම ඉස්සෙල්ලා විස්තර කරන්න. මෙතන තියෙනවා කාබන් පරමාණුවක්. මේ තියෙන්නේ කාබන් පරමාණු. මේ කාබන් පරමාණුවට ඔයගලන්ට මම කිව්වා හැම කාබන් පරමාණුවටම බන්ධන කීයක් හදා ගන්න පුළුවන්ද? 4ක් හදා ගන්න පුළුවන්. ජෛව රසායනයේ මුල් වීඩියෝ එකේදී අපි ඒ ගැන කතා කළා. එතකොට මේ 4ට එකිනෙකට වෙනස් 4 දෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා. කවුද මේ සම්බන්ධ වෙලා ඉන්න කාණ්ඩ? එක්කෙනෙක් තමයි අම්ල කාණ්ඩය. අම්ල කාණ්ඩයට අපි කෙටියෙන් මේ සංකේතය තමයි COOH කාණ්ඩය. මේකට කියන්නේ කාබොක්සිලික් අම්ල කාණ්ඩය. මේ තියෙන්නේ කාබොක්සිලික් අම්ල කාණ්ඩය. එතකොට ඔය තියෙන්නේ කාබොක්සිලික් අම්ල කාණ්ඩය. කාබොක්සිලික් අම්ල කාණ්ඩය සම්බන්ධ වුණු මේ කාබන්ට කියන්නේ ඇල්ෆා කාබන් කියලා. ඔය ඉන්නේ ඇල්ෆා කාබන්. මේ ඇල්ෆා කාබන්ට සම්බන්ධ වෙනවා ඇමයිනෝ කාණ්ඩයක්. ඇමයිනෝ කාණ්ඩය අපි සංකේතවත් කරන්නේ නයිට්‍රජනුයි හයිඩ්‍රජන්ලා දෙන්නයි. ඔය ඉන්නේ නයිට්‍රජනුයි හයිඩ්‍රජන්ලා දෙන්නක් එකතු වුණොත් ඒකට කියන්නේ ඇමයිනෝ කාණ්ඩය. මේ තියෙන්නේ ඇමයිනෝ කාණ්ඩය. ඒකට ක්‍රියාකාරී කාණ්ඩ දෙකක් තියෙනවා කාබොක්සිලික් අම්ල කාණ්ඩයයි ඇමයිනෝ කාණ්ඩයයි. එතකොට ඒ ක්‍රියාකාරී කාණ්ඩ දෙක තියෙනවා. ඊට අමතරව තව තියෙනවා එකිනෙකට වෙනස් වන කාබන් දාමයක්. ඕගලන්ට අර අපි කතා කළානේ ලිපිඩ වල තිබුණේ මේදම්ල වල එකිනෙකට වෙනස් වන කාබන් දාමයක් දිගට. අන්නේ කාබන් දාමය තමයි ඔහොම තියෙන්නේ. මේ කාබන් දාමය සංකේතවත් කරන්නේ මොනවාගෙන්ද? R කාණ්ඩය. එතකොට මේ තියෙන්නේ කාබන් සහ හයිඩ්‍රජන්. කාබන් හා හයිඩ්‍රජන් දාමය. ඊට අමතරව මෙතන බන්ධන 4 සපුරන්න H කෙනෙක් ඉන්නවා. හයිඩ්‍රජන් කෙනෙක් ඉන්නවා. මෙන්න මේ විදිහට තියෙන අණුවට තමයි අපි කියන්නේ ඇල්ෆා ඇමයිනෝ අම්ලයක් කියලා. ඒතර මේ තියෙන්නේ ඇල්ෆා ඇමයිනෝ අම්ල. මේ ඇල්ෆා ඇමයිනෝ අම්ලයක ක්‍රියාකාරී කාණ්ඩ දෙකක් තියෙනවා. කාබොක්සිලික් අම්ල කාණ්ඩයයි ඇමයිනෝ කාණ්ඩයයි. ඊට අමතරව කාබන්ට බන්ධන 4ක් තියෙනවා. ඒ 4න් එකිනෙකට වෙනස් වන කාබන් දාමයක් තියෙනවා. කාබන් එකක් තියෙන්න පුළුවන්, කාබන් දෙකක් තියෙන්න පුළුවන්, 3ක් තියෙන්න පුළුවන්. ඒ විදිහට දිග කාබන් දාමයක් තියෙනවා. අන්න ඒකට අපි සංකේතවත් කරලා තියෙනවා R වලින්. මෙතන තියෙනවා හයිඩ්‍රජන්. මෙන්න මේ තමයි ඇල්ෆා ඇමයිනෝ අම්ලයක් වෙන්නේ. අපි චුට්ටක් ඒක ලියාගෙන අපි ඊට පස්සේ මේක ඇඳ ගන්න ඕනේ. අපි ලියාගමු. ක්‍රියාකාරී කාණ්ඩයන් ලෙස කාබොක්සිලික් අම්ල කාණ්ඩයක් හා ඇමයිනෝ කාණ්ඩයක් අන්තර්ගත වන ඇමයිනෝ කාණ්ඩයක් අන්තර්ගත වන කාබනික සංයෝග ඇමයිනෝ අම්ල ලෙස හඳුන්වයි. කාබනික සංයෝග ඇමයිනෝ අම්ල ලෙස හඳුන්වයි. ඊළඟ තරුව කාබොක්සිලික් කාණ්ඩය සම්බන්ධිත කාබන්.
කාබොක්සිලික් කාණ්ඩය මේ පැත්ත මේ තියෙන කාබොක්සිලික් කාණ්ඩය සම්බන්ධිත කාබන් ඇල්ෆා කාබන් ලෙස හඳුන්වන අතර ඇල්ෆා කාබන් ලෙස හඳුන්වන අතර ඇල්ෆා කාබන්ට ඇමයිනෝ කාණ්ඩය සම්බන්ධ වී ඇතිනම් ඇල්ෆා කාබන්ට ඇමයිනෝ කාණ්ඩය සම්බන්ධ වී ඇතිනම් එවැනි ඇමයිනෝ අම්ල ඇල්ෆා ඇමයිනෝ අම්ල ලෙස හඳුන්වයි. එවැනි ඇමයිනෝ අම්ල ඇල්ෆා ඇමයිනෝ අම්ල ලෙස හඳුන්වයි. right. එහෙනම් දැන් ඕගොල්ලෝ දන්නවා ඇල්ෆා ඇමයිනෝ අම්ලයක් කියන්නේ මොකක්ද කියලා. කාබොක්සිලික් කාණ්ඩය සම්බන්ධිත කාබන් ඇල්ෆා කාබන්ට සම්බන්ධ වෙලා ඉන්නවා නම් ඇමයිනෝ කාණ්ඩය එයා තමයි ඇල්ෆා ඇමයිනෝ අම්ල. එහෙම නොවන ඇමයිනෝ අම්ලක් තියෙනවා. ඒ ගැන මෙතනදී මම කතා කරන්න යන්නේ ලොකුවට. මෙන්න මේ විදිහට. මේ තියෙන්නේ කාබොක්සිලික් කාණ්ඩය COOH කාණ්ඩය තියෙනවා. මේ තියෙන්නේ ඇල්ෆා කාබන්, මෙතන හයිඩ්‍රජන් තියෙනවා. එතකොට මෙතන තියෙනවා R කාණ්ඩය. R කාණ්ඩය කියලා අපි කියන්නේ මම කියවනේ කාබන් දාමයක් කියලා. අන්නේ කාබන් දාමේ කොය හරි තැනකට NH2 කාණ්ඩය සම්බන්ධ වෙලා තියෙනවා. ඇමයිනෝ කාණ්ඩය සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මෙතනත් අම්ල කාණ්ඩය තියෙනවා. ඇමයිනෝ කාණ්ඩය තියෙනවා. ඒ නිසා මේකත් ඇමයිනෝ අම්ලයක්. හැබැයි මේක ඇල්ෆා ඇමයිනෝ අම්ලයක් නෙමෙයි. ඒ නිසා මෙයාට බෑ ප්‍රෝටීන හදන්න. ප්‍රෝටීන හදන්න දායක වෙන්නේ මෙන්න මේ විදිහට සම්බන්ධ වුණු ඇමයිනෝ අම්ල පමණයි. මේ තැන් වලට හයිඩ්‍රජන් ඇවිල්ලා මේ විදිහට තියෙනවා. මේකත් ඇමයිනෝ අම්ලයක්. හැබැයි මේ ඇමයිනෝ අම්ලය ඇල්ෆා ඇමයිනෝ අම්ලයක් නෙවෙයි. ඒ නිසා හොඳට බලා ගන්න මෙහෙම තිබුණොත් ඒවා ඇල්ෆා ඇමයිනෝ අම්ල නෙමෙයි. ඒක ගැන ඔයගලන්ට ලොකුවට අහන එකක් නෑ. ඒතර ඔයගලන්ට මේ ඇල්ෆා ඇමයිනෝ අම්ලය කියන්නේ මේ එකම කාබන්ට මේ දෙකම සම්බන්ධ වෙලා තිබුණොත් විතරයි ඇල්ෆා ඇමයිනෝ අම්ල වෙන්නේ. ඒක තමයි ප්‍රෝටීන හදන්න දායක වෙන්නේ. දැන් ඕගොල්ලෝ මේක අඳින්න ඉස්සලා මෙහෙමත් වෙනවා. දැන් විභාගෙට මේවා අඳුන ගන්න එනවනේ. අඳුන ගද්දි ළමයිව රවට්ටනවා. එක එක විදිහට රවට්ටලා එනවා. ඒ නිසා රැවටෙන්න හොඳ නැහැ. අපි රවට්ටන තැන් දන්නවා. දැන් මේක මෙහෙම දෙන්නේ නැතුව මේ තියෙන්නේ ඇල්ෆා කාබන්, මේ කාබොක්සිලික් කාණ්ඩය මෙහෙම දෙනවා. මෙතෙන්ට දාලා ඩබල් බොන්ඩ් එකකින් ඕ දාන්න. මොකද ඔක්සිජන්ට බන්ධන දෙකක් තියෙන්න ඕන. ඊට අමතරව මෙතෙන්ට OH කාණ්ඩය දෙනවා. එතකොට මෙහෙම පෙන්නුවත් මේ පෙන්වන්නෙත් මොන කාණ්ඩයේද? කාබොක්සිලික් අම්ල කාණ්ඩයම. කොහොම තියෙනවා. ඊට පස්සේ මෙතන මේ NH2ව මෙන්න මෙහෙම පෙන්වන්න පුළුවන්. නයිට්‍රජන් මෙහෙම ඉන්නවා. නයිට්‍රජන්ට බන්ධන 3ක් එන්න ඕන. ඔන්න ඔය විදිහට. එතකොට 1 2 3යි. මෙන්න මෙහෙම ඇවිල්ලත් මෙයා NH2 කියන කෙනාව මෙහෙම පෙන්වන්න පුළුවන්. එතකොට මේ පෙන්වලා තියෙන්නේ ඇමයිනෝ කාණ්ඩය. එතකොට මෙතන තියෙනවා අර H, මෙතන තියෙනවා R. ඔය විදිහට දෙන්නත් පුළුවන්. කොයි විදිහට ආවත් ඒක ඇමයිනෝ අම්ලයක්. ඕගොල්ලන්ට දැන් මේක ඇඳ ගන්න ඕන. ඇමයිනෝ අම්ල කියන්නේ මොකක්ද කියලා මම විස්තර කළා. දැන් මේක ඇඳ ගන්න ඕගොල්ලන්ට ලොකු කාලයක් මේක ඇඳ ගන්න යයි කියලා හිතෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් මේ වීඩියෝ එක නවත්තලා මේක ඇඳගෙන ඊට පස්සේ නැවත ප්ලේ කරන්න. මම මේව නවත්තන්න කියද්දි ඕගොල්ලෝ නවත්තන්න. එහෙම නැත්නම් ඔයගොල්ලෝ කියනවා මගේ වේගය වැඩි දැන් මේක ඇඳ ගන්න බැරුව ගියා සර් කියලා මට එහෙම කියනවා. ළමයි එනවා. නමුත් එහෙම වෙලාවට මම ඔයගොල්ලන්ට නැත්නම් ඩේටා ගොඩක් යනවනේ. ඒක වළක්වන්න තමයි එහෙම කරන්නේ. ඒ නිසා නවත්තලා දැන් මේක ඇඳ ගන්න. ඇඳගෙන ඊට පස්සේ නැවත වීඩියෝ එක ඔන් ප්ලේ කරන්න. එතකොට ඊටු ටික ඔයගොල්ලන්ට බලන්න පුළුවන්.
හරි මම හිතනවා ඔයගොල්ලෝ මේක දැන් අඳගෙන ඉවරයි කියලා එක්ක ඔයගොල්ලෝ මේක නවත්තලා ඇඳ ගන්න ඕනේ නැත්නම් වේගෙන් ඇඳගෙන ඉවර කර ගන්න ඕනේ. හරි. දැන් මම ඇමයිනෝ අම්ල කියන්නේ මොකක්ද කියලා දන්නවා. මෙවැනි මේ ඇල්ෆා ඇමයිනෝ අම්ල 20ක් තියෙනවා. ප්‍රෝටීන සෑදීමට දායක වන ඇල්ෆා ඇමයිනෝ අම්ල කීයක් තියෙනවද? 20ක් තියෙනවා. අපි ඊළඟ තරුව දාලා ඒක ලියගමු. ලියන්න. ඇමයිනෝ අම්ලයේ R කාණ්ඩය නියෝජනය කරන කාබන් දාමය. ඇමයිනෝ අම්ලයේ R කාණ්ඩය නියෝජනය කරන කාබන් දාමය. අන්තර්ගත කාබන් පරමාණු සංඛ්‍යාව වෙනස් කරමින් අන්තර්ගත කාබන් පරමාණු සංඛ්‍යාව වෙනස් කරමින් එකිනෙකට වෙනස් ඇල්ෆා ඇමයිනෝ අම්ල 20ක් ඇත. ඇල්ෆා ඇමයිනෝ අම්ල 20ක් ඇත. ඒවා ප්‍රෝටීන සෑදීමට දායක වේ. උදාහරණ 1 ග්ලයිසින් මෙන්න මේ දැන් ග්ලයිසින් අපි ගත්තොත් මේ වගේ මේ තියෙන එක ග්ලයිසින් මම ග්ලයිසින්ව මෙහෙමම අඳින්නම්. එතකොට ග්ලයිසින් කියන කෙනා තමයි සරලම ඇමයිනෝ අම්ලය. ඇමයිනෝ අම්ල අතරින් සරලම ඇමයිනෝ අම්ලය ග්ලයිසින්. මම ඒතර මෙයාව ලේසියෙන් අඳින්නම් මෙහෙම. මෙන්න කාබොක්සිලික් කාණ්ඩය. දැන් ඔයගොල්ලෝ දන්නවා අඳින විදිය. මෙතෙන්ට දාන්නේ ඇමයිනෝ කාණ්ඩය NH2. මෙතෙන්ට දාන්නේ හයිඩ්‍රජන්. මෙතෙන්ට දාන්නේ R. ඒතර R වෙනුවට එක කාබන් එකක්වත් නැතුව හයිඩ්‍රජන් විතරක් දැම්මා. අන්න එයාගේ නම ග්ලයිසින් වෙනවා. එතකොට ග්ලයිසින් කියන තැන ඔයගොල්ලෝ පොඩියට මෙයාව ඇඳ ගන්න ඕන ටක් ගාලා. ග්ලයිසින් කියන තැන ඒවව අඳින්න. ඔය තියෙන්නේ ග්ලයිසින්. මෙයාව විහිදුවලත් අඳින්න පුළුවන්. ඒක ඔයගොල්ලෝ දැන් ඇඳ ගන්න ඕන පස්සේ ගෙදර. දැන් මගේ මේ වීඩියෝ එකත් එක්ක අඳින්න එපා. මෙතන යට තියාගන්න මේ COOH කාණ්ඩේ විහිදුවලා ලියන්නත් පුළුවන්. අපි අර කාබොක්සිලික් කාණ්ඩය NH2 කාණ්ඩය විහිදුවලා ලියලත් මෙයාව දක්වන්න පුළුවන්. ඒක පස්සේ යන ගන්න. දැන් ටක් ගාලා මේක අඳින්න. දෙක ඇලනින් ඇලනින් කියලත් ඇමයිනෝ අම්ල වර්ගයක් තියෙනවා. ඇලනින් වල වෙනස මෙච්චරයි. අන්න ඇලනින් මම ඔන්න අඳිනවා බලන්න ඉන්න පැත්ත. වෙන වැඩ නවත්තලා බලන්න. මේ තියෙන්නේ COOH කාණ්ඩය. ඒක හැමම තියෙනවා. මෙතන තියෙනවා ඇමයිනෝ කාණ්ඩය. ඒක අඳින්න පුළුවන් වෙනවට අඳලා. මෙතන තියෙනවා H. මොකද්ද වෙනස් වෙන්නේ? R කාණ්ඩය. R කාණ්ඩයට එනවා එක කාබන් එකක්. එක කාබන් එකක් ආවොත් ඔන්න එයාගේ නම ඇලනින්. එතකොට එක කාබන් එකක් වෙනවා. අපි දන්නවා කාබන්ට බන්ධන කීයක් තියෙනවද? 4ක් තියෙනවා. දැනට බන්ධන කීයද තියෙන්නේ? 1යි. එතකොට තව බන්ධන 3ක් එන්න ඕන මෙහෙම. මෙහෙම බන්ධන 3ක් ඇවිල්ලා ඒ බන්ධන 3ටම සම්බන්ධ වෙන්නේ කවුද? හයිඩ්‍රජන්. එතකොට ඔහොම තියෙන්න පුළුවන්. හැබැයි අපි මෙයාව ලේසියෙන් මම මෙහෙම ලියන්නම්. උගල පස්සේ මේක විහිදුවලත් ලියා ගන්න ඕන නම් මම මෙහෙම ලියන්නම්. හයිඩ්‍රජන්ලා 3 දෙනෙක් එන්න ඕන. ඒ නිසා අපි කෙටියෙන් ලියනවා C1යි H ලා 3යි CH3. අන්න එයාගේ නම ඇලනින්. එයාවත් ඔයගොල්ලන්ට අර මම ඇඳපු විදිහට විහිදුවලා අඳින්න පුළුවන්. විභාගෙට කොහොම ඉද දන්නේ. දැන් විහිදුවලා අඳින්නත් මම පුරුදු කරා ඔයගොල්ලන්ට. විහිදුවා අඳින්න පුළුවන්. ඕන්න මම මේක විතරක් විහිදුවලා ඇඳලා පෙන්නන්නම්. කාබන් එනවා. COOH කාණ්ඩය ওই විදිහට ලියන්න පුළුවන්.
NH2 කාණ්ඩේ මෙහෙම ලියන්න පුළුවන්. මෙතන H එනවා. මෙතෙන්ට එනවා CH3 මෙහෙම ලියන්න පුළුවන්. ඔය ඔහොම ලිව්වත් අරයම තමයි ඉන්නේ. ටක් ගාලා යවත් අඳගමු. ඒක ඇඳලා ඉවර නම් ඔයගලන්ට පුළුවන් අනිත් ඒවා අඳින්න ඕනේ. ඔයගොල්ලෝ අඳින්න මතක තියාගන්න ඕන ග්ලයිසින්. ග්ලයිසින් බොහෝ වෙලාවට අඳින්න එනවා. අනිත් ඒවා අඳින්න එන්නේ නැහැ. නිකන් ඔයගලන්ට මතක තියාගන්න විතරක් තිබුණාම ඇති. නන් ටික අහනවා. ඇමයිනෝ අම්ල හතරක් සඳහා උදාහරණ දෙන්න කිව්වොත්, ඒතකොට ග්ලයිසින් ඉන්නවා, ඇලනින් ඉන්නවා. තව කෙනෙක් ලියන්න පුළුවන් වේලින්, අනිත් කෙනා අයිසොලියුසින්. වේලින්, අයිසොලියුසින්. හරි. ඕවා සේරම මොන ඇමයිනෝ අම්ලද? ඇල්ෆා ඇමයිනෝ අම්ල. ඔය තියෙන්නේ ඇල්ෆා ඇමයිනෝ අම්ල. දැන් එහෙනම් ඇල්ෆා ඇමයිනෝ අම්ලයක් කියන්නේ මොකක්ද කියන එක ඔයගොල්ලන්ට හොඳ අවබෝධයක් එන්න ඇති. එතකොට මේ කාබන් දාමයේ අණුව මේවා වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඇල්ෆා ඇමයිනෝ අම්ල කීයක් තියෙනවද? 20ක් තියෙනවා. එතකොට ඇල්ෆා ඇමයිනෝ අම්ල නොවන වෙනත් ඇමයිනෝ අම්ල නම් ගොඩක් තියෙනවා. 100 ගාණක් තියෙනවා. 170 ගාණක් විතර තියෙනවා කියලා හොයාගෙන තියෙන ඇමයිනෝ අම්ල. හැබැයි එකකින් ඇල්ෆා ඇමයිනෝ අම්ල තියෙන්නේ කොච්චරක් විතරද? 20ක් පමණයි තියෙන්නේ. එහෙනම් අන්න ඒ ටික ගැන අවබෝධයක් ඕගොල්ලන්ට ආවා. හරි. එහෙනම් ඇමයිනෝ අම්ල වලට උදාහරණයක් දුන්නා. ඊට මේ ඇමයිනෝ අම්ල අපි කාණ්ඩ දෙකකට වෙන් කරනවා. එක කාණ්ඩයකට කියනවා අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල. අනිත් කාණ්ඩයට කියනවා අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල කියලා. ඒක අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල, අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල. ඊට අමතරව මට තව දෙයක් කියන්න බැරුව ගියා. ඕගොල්ලන්ට දැන් මං කිව්වනේ මේකේ තියෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් විතරයිනේ ඔය ඇඳපුවේ වගේ තිබුණේ ඇමයිනෝ අම්ලවල. සමහරක් ඇමයිනෝ අම්ලවල මීට අමතරව තවත් සංඝටක තියෙනවා. සල්ප තියෙනවා. සමහර ඒ වගේ සල්ප අන්තර්ගතයි. ඒතර සල්පාන්තරගත ඇමයිනෝ අම්ල තියෙනවා. ඊට අමතරව සමහර අයන වර්ග, යකඩ අයන, ඒ වගේ කොපර් අයන, ඒවා තියෙන්න පුළුවන්. අපි ඒවා ඒ කියන්නේ මේ තුන විතරමයි තියෙන්නේ කියලා අපිට කියන්න බෑ. මැග්නීසියම් අයන මේවත් තියෙන ඇමයිනෝ අම්ල තියෙනවා. අර මේ කියන සංඝටක මූලද්‍රව්‍ය හතරට අමතරව. අපි ඒක තරුවක් දාලා ඊට පස්සේ යටින් ලියාගමු. ලියන්න. ඇමයිනෝ අම්ලයක අනිවාර්ය මූලද්‍රව්‍ය වන කාබන් CHON වලට අමතරව සල්ප වැනි මූලද්‍රව්‍යද යකඩ, කොපර්, මැග්නීසියම් වැනි අයන වර්ගද පැවතිය හැක. පැවතිය හැක. හරි. ඔන්න එනම් ඇමයිනෝ අම්ල ගැනදී තව පොඩි විස්තරයක් අපි දුන්නා. එහෙනම් ඒ ටිකත් පැහැදිලියි. මේ ඇමයිනෝ අම්ල නැවත අපි කොටස් දෙකකට වෙන් කරනවා. මොනවද කොටස් දෙක? එකකට කියනවා අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල. අනිත් එකට කියනවා
අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල. එහෙනම් ප්‍රෝ ඇල්ෆා ඇමයිනෝ අම්ල කාණ්ඩ දෙකකට වෙන් කරන්න පුළුවන් අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල සහ අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල කියලා. ඊළඟ තරුව දාලා ලියා ගමු. ඇමයිනෝ අම්ල ප්‍රධාන කාණ්ඩ දෙකකට වෙන් කරයි. ඇමයිනෝ අම්ල ප්‍රධාන කාණ්ඩ දෙකකට වෙන් කරයි. එක අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල දෙක අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල දෙක අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල. හරි. දැන් ඕගොල්ලෝ අනුමාත්‍රිකාවක් විදිහට පොඩියට ලියන්න අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල. අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල. අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල. දැන් අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ලයක් කියන්නේ මොකක්ද කියලා අපි ඉගෙන ගන්න යන්නේ. අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ලයක් කියලා කියන්නේ අපේ ශරීරය තුල නිපද වෙන්නේ නැති ඇමයිනෝ අම්ල. ඒතර ප්‍රෝටීන් හදන්න මොනවාද ඕන වෙන්නේ? ඇමයිනෝ අම්ල ඕන වෙනවා. ඒතර ඇමයිනෝ අම්ල අපිට කොහෙන් හරි ලැබෙන්නේ නැහැ. එක්කෝ අපි ආහාරයෙන් ගන්න ඕන නැත්නම් ආහාරයෙන් ගත්තු මූලද්‍රව්‍ය යොදාගෙන අපේ ශරීරය තුල නිපද වෙන්න ඕන. ශරීරය තුල නිපද වෙන්නේ නැති ඒවා අනිවාර්යයෙන්ම ආහාරයෙන් ගන්න ඕන. මෙන්න මේ අනිවාර්යයෙන්ම ආහාරයෙන් ගත යුතු ඇමයිනෝ අම්ල 9ක් තියෙනවා. අන්නේ 9ට අපි කියනවා මොනවා කියලාද? අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල. ඒවා අපේ ශරීරය තුල නිපද වෙන්නේ නැහැ. නිපද වීමට නොහැකි ඇමයිනෝ අම්ල කීයක් තියෙනවද? 9යි. ඒ 9 අපි හඳුන්වනවා අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල. ඇයි ඒකට අත්‍යවශ්‍යයි කිව්වේ? ආහාරයේ අනිවාර්යෙන් මේක අන්තර්ගත වෙන්න ඕන. ඒ නිසා එවැනි ආහාර තමයි අපි ආහාරයට ගන්න ඕනේ. අපි ලියා ගමු. මිනිස් සිරුර තුල නිපද වීමට නොහැකි. මිනිස් සිරුර තුල නිපද වීමට නොහැකි අනිවාර්යෙන්ම ආහාරයෙන් ලබාගත යුතු. අනිවාර්යෙන්ම ආහාරයෙන් ලබාගත යුතු ඇමයිනෝ අම්ල අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල ලෙස හඳුන්වයි. අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල ලෙස හඳුන්වයි. හරි. දැන් අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල තියෙනවා 9ක්. අපි මොනවද මේ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල 9 කියලා අපි ලියන්න ගමු. ඒතර මේ තියෙන්නේ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල 9ක් තියෙනවා. පළවෙනි එක හිස්ටිඩීන්. දෙක ලියුසින්. තුන අයිසොලියුසින්. ලව්සින් නෙමෙයි ඈ. හරි. ඒතර යා මතක තියාගන්න ඕන. හරි. එහෙනම් හිස්ටිඩීන්, ලියුසින්, අයිසොලියුසින් ඊට අමතරව ලයිසින්. දිව මතක තියාගන්න ලයිසින් කියලා තියෙනවනේ අර උකුණාන්ට දාන බේදක. අන්න ලයිසින්. එතකොට දැන් ඔන්න තුනක් මතක තියාගන්න විදිය කිව්වා. ඊට පස්සේ මෙතියොනින්
කීපයක් මතක තියාගත්තම ඇති 9ම අහන එකක් නැහැ. නමුත් අපි 9ම මතක තියාගන්න උත්සාහ කරමු. 6 ෆීනයිල් ඇලනින් ෆීනයිල් ඇලනින් 7 ත්‍රියොනීන් ත්‍රියොනීන් 8 ट्रिप्टोफैन ट्रिप्टोफैन 9 वेलिन අඩුම තරමේ 3-4 මතක තියාගන්න හිස්ටිඩීන් ලියුසින් අයිසොලියුසින් ලයිසින් මෙතියොනින් ෆීනයිල් ඇලනින් ත්‍රියොනින් ට්‍රිප්ටෝෆෑන් සහ වේලින්. එතකොට මෙන්න මේ විදිහට අත්‍යවශ්‍ය අමයිනෝ අම්ල 9ක් තියෙනවා. මේවා අනිවාර්යයෙන්ම අපි ආහාරය සමග ගත යුතුයි. ආහාරයෙන් ගත්තේ නැත්නම් අපිට ඌනතා රෝග ඇති වෙනවා. මොකද එවැනි ප්‍රෝටීන් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන් කුඩා ළමයිට ඒ નિયમિત ආහාර දෙන්න ඕන. මේ අමයිනෝ අම්ල තියෙන ආහාර නොලැබුණොත් ඒගොල්ලන්ගේ ප්‍රෝටීන නිපදවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රෝටීන නිපදුනේ නැත්නම් ඒගොල්ලෝ අඩුපාඩු සහිත දරුවන් බවට පත් වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේවා තියෙන්න ඕන. අපි ඊළඟ තරුව දාලා එකක් ලියාගමු. අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල ආහාරයෙන් නොලැබුණොත් අත්‍යවශ්‍ය අමයිනෝ අම්ල ආහාරයෙන් නොලැබුණොත් එය යොදාගෙන නිපදවන ප්‍රෝටීන සංශ්ලේෂණය නොවේ. මේ නිසා විවිධ ආබාධ ඇතිවිය හැක. එහෙනම් ඔන්න අත්‍යවශ්‍ය අමයිනෝ අම්ල ගැන මම කතා කළා. අත්‍යවශ්‍ය නොවන කියන්නේ එහෙනම් ඒවා ආහාරයේ නොතිබුණද ශරීරය තුල නිපදවාගත හැකි ඒවා තමයි මොනවද අත්‍යවශ්‍ය නොවන අමයිනෝ අම්ල වෙන්නේ. අපි ඒකත් උතනම නිකන් තරුවක් දාලා ලියාගමු. වෙනම මාතෘකාවක් අවශ්‍ය නැහැ. අපි ලියාගමු ශරීරය තුල නිපදවාගත හැකි අමයිනෝ අම්ල. ශරීරය තුල නිපදවාගත හැකි අමයිනෝ අම්ල. අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල වේ. ඒවා ආහාරේ නොතිබුණද ඌනතා රෝග ඇති නොවේ. ඒට හේතුව වන්නේ වෙනත් ඇමයිනෝ අම්ල මගින් ඒවා නිපදවා ගත හැකි වීමයි. එහෙමනම් අපි ඇමයිනෝ අම්ල ගැන සෑහෙන විස්තරයක් කතා කළා. ඒකට ඇමයිනෝ අම්ල කියන්නේ මොනවද? ඒක කොයි විදිහටද වර්ග කරලා තියෙන්නේ සියල්ල කතා කළා. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ ප්‍රෝටීන් ගොඩනැගෙන ආකාරය පිළිබඳව. අපි බලමු ප්‍රෝටීනයක් දැන් හැදෙන්නේ කොහොමද කියලා. මාතෘකාව ලියන්න. ප්‍රෝටීන ගොඩනැගෙන අන්දම. ප්‍රෝටීන ගොඩනැගෙන අන්දම. හරි.
දැන් සේරම වැඩ නවත්තලා හොඳින් බලාගෙන ඉන්න මේ පැත්ත. ප්‍රෝටීන ගොඩනැගෙන්නේ මොනවා එකතු වෙලාද? ඇල්ෆා ඇමයිනෝ අම්ල එකතු වෙලා. දැන් බලමු ඇල්ෆා ඇමයිනෝ අම්ලයක් දැන් අඳින්න දන්නවනේ. මම නැවතත් එකක් අඳින්නම්. මේ තියෙන එක ඇල්ෆා ඇමයිනෝ අම්ලයක්. මේ තියෙන යාගේ කාබොක්සිලික් අම්ල කාණ්ඩය. මෙතන තියෙනවා ඇමයිනෝ කාණ්ඩය NH2 කාණ්ඩය. මෙතන H මෙතන R. ඔය තියෙන්නේ එක ඇමයිනෝ අම්ලයක්. එතකොට මේ ඇමයිනෝ අම්ලයත් එක්ක තවත් ඇමයිනෝ අම්ල එකතු වෙන්න ඕන. මේ තියෙන්නේ තව ඇමයිනෝ අම්ලයක් බලන්න. මේ තියෙන්නේ ඇල්ෆා කාබන්. මේ ඇල්ෆා කාබන් මේ තියෙන්නේ යාගේ කාබොක්සිලික් කාණ්ඩය. මේ තියෙන්නේ යාගේ ඇමයිනෝ කාණ්ඩය. ඔය විදිහට මෙතන H මෙතන R. දැන් මොකද වෙන්නේ? දැන් මේ ඇමයිනෝ අම්ල එකට එකතු වෙනකොට සිද්ධ වෙන දේ තමයි මෙහෙම. එක ඇමයිනෝ අම්ලයක කාබොක්සිලික් කාණ්ඩේ OH අනෙක් ඇමයිනෝ අම්ලයේ මේ තියෙන අනෙක් ඇමයිනෝ අම්ලය මම දාන කියලා දාන්නම්. ඒකට මේ අනෙක් ඇමයිනෝ අම්ලයේ ඇමයිනෝ කාණ්ඩේ හයිඩ්‍රජන් අණුවක් සමග එකතු වෙනවා. එකතු වෙලා පිට වෙලා යනවා ජල අණුවක් ලෙස. මෙන්න මෙහෙම. H2O ලෙස පිට වෙලා යනවා. පිට වෙලා ගියාපුවම මොකද වෙන්නේ? මෙන්න මේ කාබන් මම ඔහම ආයෙමත් අඳිනවා. මෙන්න මේ. එයා ඉන්නවා. එයාට මේ පැත්තෙන් බැඳ ගන්න කෙනෙක් නැහැ. මේ ඉන්නේ යාගේ ඉතුරු ටික. මේ ඉන්නේ කාබන් ඉන්නවා. හොඳින් බලන්න ඉන්න. R ඉන්නවා. H ඉන්නවා. NH2 එහෙමම ඉන්නවා. එතකොට මෙයාට බැඳ ගන්න කෙනෙක් නැහැ. අල්ලපු ඇමයිනෝ අම්ලය බලන්නකෝ. අල්ලපු ඇමයිනෝ අම්ලයේ නයිට්‍රජන් මෙහෙමම ඉන්නවා. එයත් එක්ක බැඳුණු හයිඩ්‍රජන් ඉන්නවා. මේ ඉන්නේ එයත් එක්ක ඉන්න කාබන්. මේ කාබන්ට බැඳුණු R කාණ්ඩය H. මේ තියෙන්නේ කාබොක්සිලික් කාණ්ඩය. හැබැයි දැන් ඔයගොල්ලෝ දන්නවා කාබන්ට බන්ධන 1 2 3යි තියෙන 4ක් වෙන මේ පැත්තෙන් කෙනෙක් ඉන්න ඕන. නයිට්‍රජන්ට බන්ධන 3ක් තියෙනවනේ දැනට තියෙන 2යි මේ පැත්තට මෙයත් ඉන්න ඕන. ඒ නිසා මොකද වෙන්නේ මේ දෙන්න එක කතා වෙලා මෙන්න මෙහෙම බන්ධනයක් හදාගන්න. මේ දෙක කවු අතරද මේ ඩබල් බොන්ඩ් එකක් තියෙන ඩබල් බොන්ඩ් එකකින් ඔක්සිජන් බැඳලා ඉන්න කාබන් සමග මේ නයිට්‍රජන් මෙන්න මේ බන්ධනයට කියනවා පෙප්ටයිඩ් බන්ධනය කියලා. මොන බන්ධනයේද? පෙප්ටයිඩ් බන්ධනය. පෙප්ටයිඩ් බන්ධනය ඇති වෙන්නේ බහුවර්ණ වල අහනවා මොන මූලද්‍රව්‍ය අතරද කියලා. පාස් පේපර්ස් කරද්දී අපිට ඒව අහු වෙනවා. එතකොට පෙප්ටයිඩ් බන්ධනය ඇති වෙන්නේ කාබන් සහ කවුරු අතරද? නයිට්‍රජන් අතර. මෙන්න මේ බන්ධනයේ නම මොකක්ද? පෙප්ටයිඩ් බන්ධනය. එතකොට පෙප්ටයිඩ් බන්ධනයකින් බැඳුණු මේ ඇමයිනෝ අම්ල දෙක අපි කියනවා ඩයිපෙප්ටයිඩයක් කියලා. ඩයි කියන්නේ දෙකටනේ. පෙප්ටයිඩ් බන්ධනයකින් බැඳුණු ඇමයිනෝ අම්ල දෙක අපි හඳුන්වනවා ඩයිපෙප්ටයිඩය කියලා. ඔන්න ඔය විදිහට. පළමුව සිද්ධ වෙන්නේ ඔන්න ඕක. දැන් අපි ඔක ලියාගමු. එහෙමනම් අපි ලියාගමු පොඩි තරුවක් දාලා ප්‍රෝටීන ගොඩනැගෙන අන්දම කියන තැන අපි එක්ක ඕනනම් ඉස්සෙල්ලා මේ රූපය ඇඳගෙන ඊට පස්සේ ඕනනම් ලියන්නත් පුළුවන්. එහෙමනම් වඩා හොඳයි මේක ඇඳගත්තොත්. එහෙනම් මේ තියෙන එක ඇමයිනෝ අම්ලයක්, මේ තියෙන තවත් ඇමයිනෝ අම්ලයක්. ඒ දෙකේ ජලාණුවක් පිට වෙනවා කාබොක්සිලික් කාණ්ඩේ OH ඇමයිනෝ කාණ්ඩේ H සමග තමයි යන්නේ. ඊළ ජලාණුව පිට වෙලා මේ ඩබල් බොන්ඩ් එකකින් ඔක්සිජන් තියෙන කාබන් සමග නයිට්‍රජන් අතර හට ගන්නා බන්ධනය පෙප්ටයිඩ් බන්ධනය ලෙස හඳුන්වනවා. ඔයගොල්ලෝ ඇඳගමු. ඇඳගෙන ඉවර වෙලා අපි ඊට පස්සේ නෝට් එක ලියාගමු. ඔයගලන්ට පුළුවන් ඕනනම් මේකට වෙලාවක් යනවා නම් වීඩියෝ එක නවත්තලා දැන් වීඩියෝ එක නවත්තලා ඉවරලා මේක අඳින්න ඇඳයින් පස්සේ නැවත ප්ලේ කරන්න. ඒතකොට ඉතුරු කොටස් ටික බලන්න පුළුවන්.
හරි මං හිතනවා දැන් ඔයගොල්ලෝ මේක ඇඳගෙන ඉවරයි කියලා. එතකොට ඩයිපෙප්ටයිඩයක් ඇතිවන අන්දම ගැන දැන් අවබෝධයක් ආවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ විදිහට මේ එක ඇමයිනෝ අම්ලයක් මේ තවත් ඇමයිනෝ අම්ලයක් මේ විදිහට ඇමයිනෝ අම්ල ගොඩාක් මේ පැත්තෙන් තව එකිනෙකට සම්බන්ධ වෙමින් යනවා. ඒතර මම මේ එක ඇමයිනෝ අම්ලයක් මෙන්න මේ වගේ කොටසක් අපි ගත්තොත් එක බෝලයකින් මෙන්න මේ විදිහට මේ තියෙන එක ඇමයිනෝ අම්ලයක් මේ තියෙන තව ඇමයිනෝ අම්ලයක්. එතකොට ඇමයිනෝ අම්ල දෙක අතර තියෙන බන්ධනය මොකක්ද? පෙප්ටයිඩ් බන්ධනය. මෙන්න මේ විදිහට පෙප්ටයිඩ් බන්ධනයකින් බැඳෙනවා. මේ විදිහට බැඳිලා ඇති වෙනවා ඇමයිනෝ අම්ල ගොඩකින් යුත් දාමයක් මෙහෙම. මෙන්න මේ දාමයට අපි කියනවා පොලිපෙප්ටයිඩයක් කියලා. පොලිපෙප්ටයිඩය. එතකොට මේක ඩයිපෙප්ටයිඩ් දෙකක් තිබුණොත් ඩයිපෙප්ටයිඩය ගොඩක් තිබුණොත් මොකද්ද? පොලිපෙප්ටයිඩයක් වෙනවා. අපි ඔය මේ ටිකම අපි ඉස්සෙල්ලා ඇඳලා ඉවර නම් ලියාගනිමුකෝ පොඩ්ඩක් විස්තරයට. අපි ලියාගමු. දැන් ප්‍රෝටීන ගොඩනැගීමේදී ඇමයිනෝ අම්ල විශාල සංඛ්‍යාවක් පෙප්ටයිඩ් බන්ධන වලින් බැඳීම සිදුවේ. පෙප්ටයිඩ් බන්ධන වලින් බැඳීම සිදුවේ. ඔන්න එනම් පෙප්ටයිඩ් බන්ධන වලින් බැඳෙනවා. දැන් පෙප්ටයිඩ් බන්ධනයකින් බැඳෙන්නේ කොහොමද කියලා මම ඊළඟ වාක්‍යෙන් දෙනවා. ඔයගොල්ලන්ගේ රූපේ මම මෙතන මේ ඊතලයක් දැම්මම වඩා පැහැදිලි වෙයි. ඔයගොල්ලෝ දාගන්න මේ ඊතලේ නැත්නම් මේ පහළට ආවේ මොකද්ද කියලා බලන්න. ඒතර මේ තියෙන්නේ මේ ජලානෝ පිට වුණායින් පස්සේ බැඳිච්ච විදිය කියලා පෙන්නන්න හිමත් දාගන්න. දැන් අපි බැඳෙන විදිය පෙප්ටයිඩ් බන්ධනයේ ගොඩනැගෙන විදිය කිව්වොත් එක ඇමයිනෝ අම්ලයක කාබොක්සිලික් කාණ්ඩයේ OH අනෙක් ඇමයිනෝ අම්ලයේ ඇමයිනෝ කාණ්ඩයේ කාත් එක්කද යන්නේ හයිඩ්‍රජන් සමග එකතු වෙලා ජලාණුවක් පිට කිරීමෙන් තමයි පෙප්ටයිඩ් බන්ධනය කාබන් සහ නයිට්‍රජන් අතර හටගන්නේ. ඒක අපි ලියන්න. පෙප්ටයිඩ් බන්ධනය ගොඩනැගීමේදී එක් ඇමයිනෝ අම්ලයක කාබොක්සිලික් කාණ්ඩයේ OH නැත්නම් හයිඩ්‍රොක්සිල් OH අනෙක් ඇමයිනෝ අම්ලයේ ඇමයිනෝ කාණ්ඩයේ හයිඩ්‍රජන් සමග එකතු වී ජල අණුවක් පිට කරයි. එසේ ජලාණුව පිට කළ පසු කාබොක්සිලික් කාණ්ඩයේ කාබන් හා අනෙක් ඇමයිනෝ අම්ලයේ ඇමයිනෝ කාණ්ඩයේ नाइट्रोजन अतर बंधनයක් හටගන්නා අතර
එය පෙප්ටයිඩ් බන්ධනය ලෙස හඳුන්වයි. එය පෙප්ටයිඩ් බන්ධනය ලෙස හඳුන්වයි. එහෙනම් දැන් පෙප්ටයිඩ් බන්ධනය ඇති වෙන්නේ කාබන් සහ නයිට්‍රජන් අතර කියලා එක. ඔන්න මම නෝට් එකට දුන්නා පැහැදිලි නෝට් එකක් එන විදිහට. එතකොට මේ විදිහට බලන්න ඇමයිනෝ අම්ල දෙකක් පෙප්ටයිඩ් බන්ධනයකින් බැඳුනහම ඇති වෙන ඇමයිනෝ අම්ල දෙකේ ව්‍යුහයට කියන නම මොකක්ද? ඩයි පෙප්ටයිඩය. right. අපි එහෙනම් ඊළඟ තරුව දාලා එක ලියමු. ඇමයිනෝ අම්ල දෙකක් අමයිනෝ අම්ල දෙකක් පෙප්ටයිඩ් බන්ධනයකින් අමයිනෝ අම්ල දෙකක් පෙප්ටයිඩ් බන්ධනයකින් බැඳීමෙන් ඇතිවන අණුව ඩයිපෙප්ටයිඩයක් ලෙස හඳුන්වයි. බැඳීමෙන් ඇතිවන අණුව ඩයිපෙප්ටයිඩයක් ලෙස හඳුන්වයි. හරි. එහෙනම් ඩයිපෙප්ටයිඩය කියන එකත් දැන් දාන්න. දැන් යන්නේ මොකක්ද? ඇමයිනෝ අම්ල ගොඩක් පෙප්ටයිඩ් බන්ධන වලින් බැඳෙනවා. බැඳුනහම මොකක්ද ඇති වෙන්නේ? පොලිපෙප්ටයිඩයක් ඇති වෙනවා. right. අපි ඊළඟ තරුව දාලා එක ලියා ගමු. ඇමයිනෝ අම්ල වැඩි සංඛ්‍යාවක්. ඇමයිනෝ අම්ල වැඩි සංඛ්‍යාවක් පෙප්ටයිඩ් බන්ධන වලින් බැඳීමෙන් ඇතිවන බහු අවයවිකය පොලිපෙප්ටයිඩයක් ලෙස හඳුන්වයි. එහෙනම් ඔයගොල්ලන්ට උන්නම් පෑනෙන්ම පොඩියට මේක අඳ ගන්න. මේ බෝල වලින් පෙන්වන්නේ ඇමයිනෝ අම්ල. බෝල දෙකක් අතර තියෙන බන්ධනේ පෙප්ටයිඩ් බන්ධන. පෑනෙන්ම නිකන් ටක් ගාලා මොනම ඇඳ ගන්න. එහෙනම් දැන් පොලිපෙප්ටයිඩයක් කියන්නේ මොකක්ද කියලා දන්නවා. දැන් අපි මේ ආවේ මොකක් ගැන උගන්වන්නද? ප්‍රෝටීන ගොඩනැගෙන අන්දම උගන්වන්න. දැන් ඔන්න ප්‍රෝටීන ගොඩනැගෙන අන්දමේ අවසානයට ඇවිල්ලා තියෙනවා. දැන් මොන ප්‍රෝටීන් ගොඩනැගෙන නම් මොනවා වෙන්න ඕනද? ඇමයිනෝ අම්ල එකතු වෙන්න ඕන. මොන බන්ධන වලින් බැඳීමෙන්ද එකතු වෙන්නේ? පෙප්ටයිඩ් බන්ධන වලින් බැඳීම. පෙප්ටයිඩ් බන්ධනය ඇති වෙන්නේ කොහොමද කියලා ඉගෙනනවා. පෙප්ටයිඩ් බන්ධනයකින් ඇමයිනෝ අම්ල දෙකක් එකට බැඳුනම ඒකට කියන නම ඩයිපෙප්ටයිඩය කියලා ඉගෙනනවා. ඒ වගේම ඇමයිනෝ අම්ල ගොඩක් එකට බැඳුනම ඒකට කියන නම මොකක්ද? පොලිපෙප්ටයිඩය කියලාත් ඕගොල්ලන්ට ඉගෙනනවා. දැන් මේ පොලිපෙප්ටයිඩ් දාමයේ තිබෙන ඇමයිනෝ අම්ල ගාන 100ට වඩා වැඩි නම් ඇමයිනෝ අම්ල මේ වගේ බෝල සංඛ්‍යාව 100ට වඩා වැඩි වුණොත් ඒකට පොලිපෙප්ටයිඩයක් කියන්නේ නැහැ. 100ට වඩා වැඩි නම් අපි ඒකට කියන්නේ ප්‍රෝටීනයක් කියලා. අන්න ප්‍රෝටීන ගොඩනැගෙනවා. ඒත් ප්‍රෝටීන එක ඇමයිනෝ අම්ල කීයට වඩා වැඩිද තියෙන්න ඕන? 100ට වඩා වැඩියෙන් තියෙන්න ඕන. right. අපි ඊළඟ තරුව දාලා එක ලියගමු. පොලිපෙප්ටයිඩ් දාමයේ ඇමයිනෝ අම්ල ගණන 100ට වඩා වැඩි නම් ඇමයිනෝ අම්ල ගණන 100ට වඩා වැඩි නම් එය ප්‍රෝටීනයක් ලෙස හඳුන්වයි. 100ට වඩා වැඩි නම් එය ප්‍රෝටීනයක් ලෙස හඳුන්වයි. හරි. එහෙනම් ඔන්න ප්‍රෝටීන ගොඩනැගෙන අන්දම කතා කළා. ප්‍රෝටීන ගොඩනැගෙන්නේ ওই විදිහට. ඊට පස්සේ අපි තව දුරටත් තියෙන ඒවා ඉදිරියට කොහොම කතා කරගෙන යමු. එහෙනම් දැන් මේ වෙනකන් ඔයගොල්ලන්ට දැන් අවබෝධයක් එන්න ඇති. දැන් අපි ඉගෙනගෙන ඉවරයි ප්‍රෝටීන ගොඩනැගෙන ආකාරය. දැන් මේ ප්‍රෝටීන එකිනෙකට වෙනස්. දැන් ඔයගොල්ලෝ දන්නවා අපි බිත්තරවල තියෙන ප්‍රෝටීන කියලා කියනවා. බිත්තර සුදු මදේ ප්‍රෝටීන.
මාළු වල තියෙන්නේ ප්‍රෝටීන. මස් වල තියෙන්නේ ප්‍රෝටීන. ඉස්සගේ තියෙන්නේ ප්‍රෝටීන. එතකොට අපි මාළු වර්ග ගත්තොත් එහෙම සාලයගේ තියෙන ප්‍රෝටීන එක රසයක්. ඉස්සගේ තියෙන ප්‍රෝටීන තව රසයක්. බිත්තර සුදු මදේ තියෙන ප්‍රෝටීන තව රසයක්. එහෙනම් උගලට පැහැදිලි වෙනවා මේ ඇමයිනෝ අම්ල 20 එකතු වෙලා ප්‍රෝටීන හැදුවා කිව්වට එකිනෙකට ප්‍රෝටීන මොනවා වෙනවද? වෙනස් වෙනවා. එකිනෙකට ප්‍රෝටීන වෙනස්. මේ ප්‍රෝටීන වල වෙනස ඇති වෙන්නේ කොහොමද? මේ ප්‍රෝටීන වල සංයුතිය රඳා පවතින්නේ මොනවා මතද? කියන එක තමයි දැන් අපි කතා කරන්න යන්නේ. මාතෘකාවක් ලියා ගන්න අනුමාතෘකාවක් විදියට ප්‍රෝටීන වල සංයුතිය රඳා පවතින සාධක. ප්‍රෝටීන වල සංයුතිය රඳා පවතින සාධක. මොනවද මේ ප්‍රෝටීන වල සංයුතිය රඳා පවතින සාධක? දැන් මම මෙන්න මෙහෙම ප්‍රෝටීන ගන්නවා. දැන් චුට්ටක් වැඩ නවත්තලා සේරම බලන්න. මේ වැඩ නවත්තලා බලන්න. මේ තියෙන්නේ අංක 1 ප්‍රෝටීනය. අංක 1 ප්‍රෝටීනයේ ඇමයිනෝ අම්ල පිළිවෙල තමයි මම මේ ඇමයිනෝ අම්ල ටික තමයි මේ ලියන්නේ. මෙයාගේ එක ඇමයිනෝ අම්ලයක් A අනිත් එක B. ආයමත් A මෙයා B. A B. මෙතන ආයමත් A ඊට පස්සේ B. මේ තියෙන්නේ අංක 1 ප්‍රෝටීනය කියලා අපි හිතමු. මෙතන 100ට වඩා වැඩියෙන් තියෙනවා කියලා අපි නිකන් හිතන්න. ඔහොම තියෙන්නේ. එතකොට මම මේ අඳිනවා අංක 2 ප්‍රෝටීනය. අංක 2 ප්‍රෝටීනය මෙහෙම එන්නේ. A B A B A B A B A B ඔය විදිහට තියෙනවා. දැන් මට ඔයගොල්ලෝ බලන්න මේ අංක 1 ප්‍රෝටීනයයි අංක 2 ප්‍රෝටීනයයි සමානද? සමානකනුත් තියෙනවා. වෙනස්කමුත් තියෙනවා. මොනවාද සමානකම්? මේකේ තියෙන ඇමයිනෝ අම්ල වර්ග සමාන. මේකේ තියෙන A කියන ඇමයිනෝ අම්ලය B කියන ඇමයිනෝ. මේකේ තියෙන AB. ඇමයිනෝ අම්ල වර්ග සමානයි. ඇමයිනෝ අම්ල පිළිවෙල A ට B සම්බන්ධ වෙනවා, ආයේ B ට A සම්බන්ධ. ආයේ A ට B, B ට A. ඔය මේකෙත් එහෙමයි. මේ දෙකේ වෙනසක් නැහැ අතින්. මොනවද වෙනස්? හැබැයි මේ ප්‍රෝටීන දෙක වෙනස්. ඒ තමයි ඇමයිනෝ අම්ල සංඛ්‍යාව. එතකොට ඇමයිනෝ අම්ල සංඛ්‍යාව අරන් බැලුවොත් 1 2 3 4 5 6 7 8ක් තියෙනවා. මේකේ තියෙනවා 1 2 3 4 5 6 7 8 9යි 10ක් තියෙනවා. එහෙනම් ඇමයිනෝ අම්ල සංඛ්‍යාව වෙනස් වෙනකොට ප්‍රෝටීනයේ සංයුතිය ප්‍රෝටීනයේ ස්වභාවය මොනවා වෙන්න පුළුවන්ද? වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් යන පළවෙනි එක අංක 1 ප්‍රෝටීනයේ ඇති ඇමයිනෝ අම්ල සංඛ්‍යාව. ප්‍රෝටීනයේ ඇති ඇමයිනෝ අම්ල සංඛ්‍යාව. එහෙනම් ප්‍රෝටීනයේ තියෙන ඇමයිනෝ අම්ල සංඛ්‍යාව අනුව ප්‍රෝටීනයේ සංයුතිය වෙනස් වෙනවා. එහෙනම් සංයුතිය රඳා පවතින පළවෙනි සාධකයේ කතා කළා. මේ තියෙන්නේ තුන්වෙනි ප්‍රෝටීන. තුන්වෙනි ප්‍රෝටීනය ගත්තොත් මෙහෙමයි. බලන්න තුන්වෙනි ප්‍රෝටීනේ ඇමයිනෝ අම්ල කීයක් තියෙනවද කියලා? 1 2 3 4 5 6 7 8යි. එතකොට මෙයාගේ 8ක් තියෙනවා. 3ේ 8ක් තියෙනවා. 1ෙත් 8ක් තියෙනවා. හැබැයි 1යි 3යි සමානද? සංඛ්‍යාවෙන් සමානයි. මොනවද වෙනස්? ඇමයිනෝ අම්ල වර්ගය වෙනස්. මෙතන A තියෙනවා, මෙතන තියෙන B කියන ඇමයිනෝ අම්ලය. මෙතන A තියෙනවා, මෙතන තියෙන B වෙනුවට මොකද්ද? C. මම A B C කියලා ගත්තේ. ඔයගොල්ලන්ට දන්න ඇමයිනෝ අම්ල 20ක් තියෙනවානේ. ලියුසින්, අයිසොලියුසින්, වේලින්, හිස්ටිඩින්, ට්‍රිප්ටෝපෑන් ඔහොමම කියලා තියෙනවානේ. මම ඒවා වෙනුවට A B C කියලා ගත්තා. එහෙනම් මෙන්න මේ විදිහට මේ ඇමයිනෝ අම්ල වර්ගය වෙනස් වෙනකොටත් ප්‍රෝටීනයේ සංයුතිය වෙනස් වෙනවා. එහෙනම් අපි ඊළඟ එක විදිහට අංක 2 කියලා ලියා ගමු. අංක 2 කියලා ලියන්න
ප්‍රෝටීනය ගොඩනැගීමට දායක වී ඇති ඇමයිනෝ අම්ල වර්ග. ප්‍රෝටීනය ගොඩනැගීමට දායක වී ඇති ඇමයිනෝ අම්ල වර්ග. එහෙනම් දෙවැනි සාධකෙත් හරි. ඇමයිනෝ අම්ල වර්ගය අනුව ප්‍රෝටීනය වෙනස් වෙනවා. මේ තියෙන්නේ හතරවෙනි ප්‍රෝටීන. බලන්න හතරවෙනි ප්‍රෝටීනය. ඔන්නම තියෙනවා. දැන් මට කියන්න එක ප්‍රෝටීනයයි හතර ප්‍රෝටීනයයි ගැන ඇමයිනෝ අම්ල වර්ග සමානද? ඔව්. මේකේ තියෙනවා A කියන වර්ගයක්, තව B කියන වර්ගයක්. මේකේ තියෙනවා A සහ B විතරයි තියෙන්නේ. මේ දෙකේම ඇමයිනෝ අම්ල වර්ග සමානයි. ඇමයිනෝ අම්ල සංඛ්‍යාව සමානද කියලා බලන්න. මෙතන 1 2 3 4 5 6 7 8යි. මෙතනත් බලන්න 1 2 3 4 5 6යි. වැඩි වෙලාද? 1 2 4 6යි 8. මේ දෙක අපි අයින් කරමු. එතකොට මේකේ 8ක් තියෙනවා. මේ 2යි 4යි 6යි. මේකෙත් උඩ එකෙත් 8යි, මෙයාගෙත් 8යි. ඇමයිනෝ අම්ල සංඛ්‍යාව සමානයි. ඇමයිනෝ අම්ල වර්ග සමානයි. A B තියෙන්නේ. මොකද්ද වෙනස් වෙලා තියෙන්නේ? වෙනස් වෙලා තියෙන්නේ ඇමයිනෝ අම්ල සම්බන්ධ වෙලා තියෙන අණුපිළිවෙල. මෙයාගේ A ට B සම්බන්ධ වුණා, ආයි B ට A සම්බන්ධ වුණා. මේක එහෙම නෙමෙයි A ට A සම්බන්ධ වෙනවා, ඊට පස්සේ A ට B සම්බන්ධ. ආයි B ට A නෙමෙයි සම්බන්ධ වෙන්නේ, B ට B සම්බන්ධ වෙනවා. ඔන්න පිළිවෙල වෙනස් වෙනවා. පිළිවෙල වෙනස් වීමෙනුත් ප්‍රෝටීනේ මොනවා වෙන්න පුළුවන්ද? වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ එක විදියට ලියාගමු අංක 3 තුන්වෙනි සාධකයේ සම්මුතිය රඳා පවතින දැන් ඇමයිනෝ අම්ල සම්බන්ධ වී ඇති අණුපිළිවෙල. ඇමයිනෝ අම්ල සම්බන්ධ වී ඇති අණුපිළිවෙල. අණුපිළිවෙල. right. හරි. දැන් ඕගොල්ලන්ගේ විභාගයට අහනවා ප්‍රෝටීන වලට වැඩිම විවිධත්වයක් ඇති කරන්නේ. ප්‍රෝටීන විවිධ වෙලා තියෙන සාලයගේ තියෙන මාළු වල රස නෙමෙයි කෙලවල්ලාගේ තියෙන. එයාගේ තියෙන එක නෙමෙයි සූඩයාගේ තියෙන. එයාගේ තියෙන එක නෙමෙයි කුඹලාවගේ තියෙන. ඒවා වෙනස්. එතකොට දැල්ලාගේ තියෙන තව ප්‍රෝටීනයක්. ඉස්සගේ තියෙන තව ඒවා එකිනෙකට වෙනස්. ඒවා වෙනස් වෙන්න ප්‍රධාන වශයෙන් බලපාලා තියෙන්නේ ඇමයිනෝ අම්ල සංඛ්‍යාවත් ඇමයිනෝ අම්ල වර්ගයවත් නෙමෙයි විශාල විවිධත්වයක් ඇති කරන දායක වෙන ඇමයිනෝ අම්ල සම්බන්ධ වී ඇති අණුපිළිවෙල. මේ අණුපිළිවෙල පුදුම විදිහට වෙනස් වෙන්න පුළුවන්. සමහරවිට ඒලා තුනක් එක්ක B වෙන්න පුළුවන්. ආයේ B එක ඒලා තුනක් වෙන්න පුළුවන්. ආයේ ඒලා තුනක් එක්ක B වෙන්න පුළුවන්. ওই විදිහට පුදුමාකාර විදිහට මේ ඇමයිනෝ අම්ල 20 එකිනෙකට වෙනස් ආකාරයකට සම්බන්ධ වෙන්න පුළුවන්. අපි ඒක වෙනම තරුවක් දාලා ලියා ගමු. ප්‍රෝටීන වලට වැඩිම විවිධත්වයක් ඇති කරන්නේ ප්‍රෝටීන වලට වැඩිම විවිධත්වයක් ඇති කරන්නේ ඇමයිනෝ අම්ල සම්බන්ධ වන ඇමයිනෝ අම්ල සම්බන්ධ වන අණුපිළිවෙල වෙනස් වීමෙනි. ඇමයිනෝ අම්ල සම්බන්ධ වන අණුපිළිවෙල වෙනස් වීමෙනි. උදාහරණ දැන් මේ ටික ඔයගලන්ට දාගන්න පුළුවන්. මේවා එකිනෙකට වෙනස් ප්‍රෝටීන මේ තියෙන්නේ. මේ එක ප්‍රෝටීනේ, දෙක ප්‍රෝටීනේ, තුන ප්‍රෝටීනේ, හතර ප්‍රෝටීනේ මේවා එකිනෙකට වෙනස් ප්‍රෝටීන.
හරි. දැන් අපි ප්‍රෝටීන වල සංයුතිය ගැන කතා කළා. අපි දැන් දල වශයෙන් ප්‍රෝටීන වර්ග කරන්නේ කොහොමද? ප්‍රෝටීන වර්ගීකරණයක් ගැන අපි පොඩ්ඩක් කතා කරමු. එතකොට ප්‍රෝටීන වර්ග කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. මම මෙතන ගන්නම්. මේ තියෙන ප්‍රෝටීන වර්ග කරන්න පුළුවන් අපිට එකක් ඒගොල්ලන්ගේ ත්‍රිමාන ව්‍යුහය අනුව. ත්‍රිමාන ව්‍යුහය. ඒතර ත්‍රිමාන ව්‍යුහය පදනම් කරගෙන ප්‍රෝටීන අපි කොටස් දෙකකට වෙන් කරනවා. එක ප්‍රෝටීන එකට අපි කියනවා තන්තුමය ප්‍රෝටීන. අනිත් එක ගෝලීය ප්‍රෝටීන. තන්තුමය ප්‍රෝටීන සහ ගෝලිකාමය නැත්නම් ගෝලීය ප්‍රෝටීන කියලා නැත්නම් ගෝලිකාමය කියලා තමයි මේකට කියනවා. ගෝලීය වෙනුවට ගෝලිකාමය ප්‍රෝටීන කියලා අපිට වර්ග කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේගොල්ලන්ගේ ජීවීන්ටගේ දේහ තුල වැදගත් වන අන්දම අනුව නැවත ප්‍රෝටීන අපිට කොටස් තුනකට වෙන් කරනවා. මේ විදියට එකක් තමයි ව්‍යුහාත්මක ප්‍රෝටීන. ඒ කියන්නේ ජීවීන්ගේ ව්‍යුහ ගොඩනගන්න දායක වන ප්‍රෝටීන. ඊට අමතරව තියෙනවා මේගොල්ලන්ගේ ගෝලිකාමය ප්‍රෝටීන. තව එකක් තියෙනවා සංකීර්ණ දෙමුහුම් ප්‍රෝටීන. ඔන්න ඔය විදිහට නැවත අපිට ප්‍රෝටීන් ඔය ආකාරයට වර්ග කරලා තියෙනවා. මේ තියෙන ත්‍රිමාන ව්‍යුහය පදනම් කරගෙන වර්ග කළොත් මේ විදිහයි. ත්‍රිමාන ව්‍යුහය අනුව ප්‍රෝටීන වර්ග දෙකයි. තන්තුමය ප්‍රෝටීන සහ ගෝලිකාමය ප්‍රෝටීන. ඒ වගේම ව්‍යුහාත්මක ප්‍රෝටීන, ගෝලිකාමය ප්‍රෝටීන සහ සංකීර්ණ ප්‍රෝටීන කියලා ඒගොල්ලන්ගේ ජීවීන්ගේ තියෙන වැදගත්කම පදනම් කරගෙන මේවා කොහොමද වැදගත් වෙන්නේ? එන්නේ අපිට ජීවිත දායක වීම අනුව, විවිධ ක්‍රියාකාරීත්වයන්ට දායක වීම අනුව මේ විදිහට අපිට වෙන් කරලා තියෙනවා. මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වය හා වැදගත්කම. මෙන්න මේවා පදනම් කරගෙන විදිහට ඔයගොල්ලන් පොඩි සටහනක් කොහොම දාගමු. ඊට පස්සේ අපි ඔය සටහන අනුව මේ එකිනෙක කොටස් ගැන සාකච්ඡා කරන්න යන්නේ. ඔයගොල්ලෝ පොඩියට ප්‍රෝටීන් වර්ග කිරීම කියලා මාතෘකාව ලියා ගන්නකො. ප්‍රෝටීන් වර්ග කිරීම කියලා ලියලා ඊට පස්සේ මෙන්න මේ සටහන පොඩියට දාගන්න. ඊට පස්සේ අපි මේ එක කොටස් ගැන වෙනම ටිකෙන් ටික කතා කරන්න යන්නේ. ඔය සටහන දාගන්න. වීඩියෝ එක නවත්තලා පුළුවන් ඔයගොල්ලන්ට ඔය සටහන දාගන්න. ඊට පස්සේ අපි එකිනෙක සාකච්ඡා කරන්න යනවා. තන්තුමය ප්‍රෝටීන කියන්නේ මොනවද? ගෝලිකාමය ප්‍රෝටීන කියන්නේ මොනවද? ඒ ගැන ඉදිරියට කතා කරන්න බලමු. හරි මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක නවත්තලා හරි මේක ඇඳගෙන ඇති කියලා. දැන් අපි බලමු මොනවද මේ තන්තුමය ප්‍රෝටීන මොනවද මේ ගෝලිකාමය ප්‍රෝටීන. තන්තුමය ප්‍රෝටීන ගත්තොත් එහෙම මෙන්න මේ විදිහට මේ දඟර විදිහට තියෙන්න පුළුවන්. කොහොම ප්‍රෝටීන තියෙනවා. එහෙම නැත්නම් මේ දඟර එකිනෙකට මෙහෙම සමාන්තරව සකස් වෙච්ච ඒවා තියෙනවා. මෙන්න මේවට අපි කියනවා මොන ප්‍රෝටීනද? තන්තුමය ප්‍රෝටීන. ඇමයිනෝ අම්ල මෙන්න මේ විදිහට සකස් වෙලා තියෙනවා. එතකොට ගෝලිකාමය ප්‍රෝටීන කියලා කියන්නේ
මෙන්න මේ වගේ එකක් ඔයගලන්ට ඔය සටහනෙම ඔය පොඩි රූප විදියට ඕනනම් දා ගන්නත් පුළුවන්. මේ දඟරය මෙහෙම අර විදිහටම තියෙන දඟරය තව බන්ධන අරගෙන ඇඹරිලා අවසානයේ ගෝලයක් බවට පත් වෙනවා. මේවා අතර බන්ධන හටගෙන. එතකොට මේ ප්‍රෝටීන වලට අපි කියනවා ගෝලිකාමය ප්‍රෝටීන කියලා. අපි දැන් පොඩි තරුවක් දාලා ඒක ලියාගමු. තරුවක් දාලා ලියන්න. ප්‍රෝටීනයේ ඇමයිනෝ අම්ල දාම දඟර ලෙස සකස් වී ඇමයිනෝ අම්ල දාම දඟර ලෙස සකස් වී ඇතනම් හෝ දඟර ලෙස සකස් වී ඇතනම් හෝ එකිනෙකට සමාන්තර ලෙස සකස් වී ඇතනම් එකිනෙකට සමාන්තර ලෙස සකස් වී ඇතනම් ඒවා තන්තුමය ප්‍රෝටීන ලෙස හඳුන්වයි. ඒවා තන්තුමය ප්‍රෝටීන ලෙස හඳුන්වයි. එතකොට මේ තියෙන්නේ තන්තුමය ප්‍රෝටීන. ඊට පස්සේ අපි ගෝලිකාමය ප්‍රෝටීන කියන්නේ මොකක්ද කියලා ඊළඟ තරුව දාලා අපි ලියාගමු. ලියන්න. ප්‍රෝටීනයේ ඇමයිනෝ අම්ල දාමය අධික ලෙස නැවි ඒවා අතර බන්ධන හටගෙන අධික ලෙස නැවි ඒවා අතර බන්ධන හටගෙන කුඩා ගෝලිකාමය ස්වරූපයක් ගෙන ඇතනම් කුඩා ගෝලිකාමය ස්වරූපයක් ගෙන ඇතනම් ඒවා ගෝලිකාමය ප්‍රෝටීන ලෙස හඳුන්වයි. ඒවා ගෝලිකාමය ප්‍රෝටීන ලෙස හඳුන්වයි. හරි. එහෙනම් ගෝලිකාමය ප්‍රෝටීන කියන්නේ මොනවද කියලා දන්නවා. ඔයගොල්ලෝ අර ඉස්සෙල්ලා රූපේම මේ විදිහට පොඩියට මේතර නික ඇඳ ගන්න ගෝලිකා විදිහට එන ආකාරයට ප්‍රෝටීන්. මෙතනත් අපි ගෝලිකාමය ප්‍රෝටීන විස්තර කරනවා ක්‍රියාකාරීත්වය හා වැදගත්කම යටතේ. දැන් ඕගොල්ලෝ මාතෘකාවක් ලියන්න ව්‍යුහාත්මක ප්‍රෝටීන. මාතෘකාව ලියන්න ව්‍යුහාත්මක ප්‍රෝටීන. ව්‍යුහාත්මක ප්‍රෝටීන. මොනවටද ව්‍යුහාත්මක ප්‍රෝටීන කියන්නේ? ජීවීන්ගේ ව්‍යුහ ගොඩනගන්න විවිධ අවයව වල තිබෙන ව්‍යුහයන් ගොඩනගන්න දායක වන ප්‍රෝටීන ව්‍යුහාත්මක ප්‍රෝටීන. දැන් අපි ගත්තොත් හිස කෙස්. මේක අපේ එක ශරීරයේ කොටසක්. මේ හිස කෙස් ගත්තොත් මේක ව්‍යුහයක්. මේ ව්‍යුහාත්මක ප්‍රෝටීන වල විශේෂත්වය තමයි ජලයේ දිය වෙන්නේ නැහැ. මේ අපේ නියපොතු කෙරටින් කියන ප්‍රෝටීන එක ව්‍යුහාත්මක ප්‍රෝටීනයක්. ඒවා ජලයේ අද්‍රාව්‍ය ප්‍රෝටීන වෙනවා. අපි ලියාගමු ව්‍යුහාත්මක ප්‍රෝටීන යටතේ ලියන ජීවීන්ගේ අවයවවල විවිධ ව්‍යුහයන් සෑදීමට දායක වන ප්‍රෝටීන ව්‍යුහාත්මක ප්‍රෝටීන ලෙස හඳුන්වයි. ව්‍යුහාත්මක ප්‍රෝටීන ලෙස හඳුන්වයි. ඊළඟ කරුණ. මෙම ව්‍යුහාත්මක ප්‍රෝටීන ජලයේ අද්‍රාව්‍ය වේ. මෙම ව්‍යුහාත්මක ප්‍රෝටීන ජලයේ අද්‍රාව්‍ය වේ. උදාහරණ එක කොලෙජන්
ව්‍යුහාත්මක ප්‍රෝටීනයක් තමයි කොලැජන් කියන්නේ. කොලැජන්. ඔහොම ඊතලයකුත් දාලා ලියා ගන්න පුළුවන්. මේක අපේ සාමාන්‍ය මිනිස් ශරීරයේ තිබෙන ප්‍රෝටීන වලින් 3න් 1ක් විතර අන්තර්ගත වෙනවා. ඕන ඉතිරියෙන් ලියන්න. සිරුරේ ඇති ප්‍රෝටීන් වලින් 3න් 1ක් පමණ කොලැජන් වේ. සිරුරේ ඇති ප්‍රෝටීන් වලින් 3න් 1ක් පමණ කොලැජන් වේ. අස්තිවල, කාටිලේජ් වල, කණ්ඩරාවල මේවා ඇත. ඒ උදාහරණ 1. උදාහරණ 2 කෙරටින්. කෙරටින්. දැන් කෙරටින් ගැන අපි ලියාගත්තොත් මේ කෙරටින් කියන ප්‍රෝටීනේ තියෙනවා හිස කෙස් වල, නිය වල, කුරුළු පිහාටු වල, හරක්ගේ කුරේ තියෙන මේ කෙරටින් කියන ප්‍රෝටීනය. මෙන්න මේ තැන් වල තමයි මේවා තියෙන්නේ ව්‍යුහ ගොඩනගන්න දායක වෙනවා. ලියන හිස කෙස්, නිය, කුර, පිහාටු, යනාදී අන්තර්ගත වේ. යනාදී අන්තර්ගත වේ. ඒ කෙරටින් යටතේම ලියන්න සල්ප අඩංගු ඇමයිනෝ අම්ලයක් වන සල්ප අඩංගු ඇමයිනෝ අම්ලයක් වන සිස්ටීන් බහුල ප්‍රෝටීනයකි. සිස්ටීන් බහුල ප්‍රෝටීන. ඒතර මොකද්ද සිස්ටීන් කියන්නේ? සල්ප අඩංගු ඇමයිනෝ අම්ලය. ඒ සල්ප අඩංගු ඇමයිනෝ අම්ලයේ බහුලව එකතු වෙලා තියෙන ප්‍රෝටීනේ නම තමයි කෙරටින්. ඒකට සිස්ටීන් කියන්නේ සල්ප අඩංගු ඇමයිනෝ. ඒ නිසා මේ ඔයගොල්ලෝ දන්නවා අපි හිස කෙස් අරගෙන දැල්ලකට අල්ලලා පිච්චුවොත් මේ පුච්චනකොට මේ සල්ප ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා සල්ප ඩයොක්සයිඩ් හදනවා. ඒ නිසා 아무තු ගන්ධයක් එනවා. ඒ ගන්ධය ඇති වෙලා තියෙන්නේ ඒ හේතුව නිසා. එහෙනම් මේ තියෙන්නේ ව්‍යුහාත්මක ප්‍රෝටීන. ඒකට ව්‍යුහාත්මක ප්‍රෝටීන වලට අපිට ගන්න පුළුවන් කොලැජන් සහ කෙරටින් කියන ඒවා තමයි බහුලවම මේක අපිට දකින්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි ඒ ටික හරි ඒවා ජලයේ අද්‍රාව්‍ය ප්‍රෝටීන ඒ ටික පැහැදිලි. ඊට පස්සේ තියෙනවා ගෝලිකාමය ප්‍රෝටීන මාතෘකාව ලියන්න. ගෝලිකාමය ප්‍රෝටීන. ගෝලිකාමය ප්‍රෝටීන. ඒක යටතේ ලියා ගන්න. මෙම ප්‍රෝටීන ජලයේ ද්‍රාව්‍ය ප්‍රෝටීන වේ. මෙම ප්‍රෝටීන ජලයේ ද්‍රාව්‍ය ප්‍රෝටීන වේ. විවිධ ද්‍රව්‍ය පරිවහණයට දායක වේ. විවිධ ද්‍රව්‍ය පරිවහණයට දායක වේ. එහෙනම් මොනවද පරිවහණය කරන්නේ? උදාහරණ 1 හිමොග්ලොබින්. හිමොග්ලොබින් කියන්නේ ප්‍රෝටීනයක්. ජලයේ දිය වෙන ගෝලිකාමය ප්‍රෝටීනයක්. මොනවද මෙයා පරිවහණය කරන්නේ? රුධිරය තුල ඔක්සිජන් පරිවහණය කරනවා, කාබන් ඩයොක්සයිඩ් පරිවහණය කරනවා. ලියාගමු හිමොග්ලොබින් කියලා ලියලා ඉදිරියෙන් ලියන්න. රුධිරය ඔක්සිජන් සහ කාබන් ඩයොක්සයිඩ් පරිවහණයට දායක වේ. ඔක්සිජන් සහ කාබන් ඩයොක්සයිඩ් පරිවහණයට දායක වේ. උදාහරණ 2 හිමොග්ලොබින් ගාවට එන්නේ මයොග්ලොබින්. මයොග්ලොබින් දායක වෙන්නේ පේශියක් තුල ඔක්සිජන් පරිවහනය කරන්න. එතකොට මයොග්ලොබින් කියලා ලියපු තැනට ඉදිරියෙන් ලියන්න පේශී තුල ඔක්සිජන් පරිවහනය කරයි. පේශී තුල ඔක්සිජන් පරිවහනය කරයි.
3 cytochrome. Cytochrome කියන්නේ ප්‍රෝටීනයක්. මේක පරිවහනය කරන ඉලෙක්ට්‍රෝන. මේ ගැන වැඩි හිතන්න එපා. මේ විවිධ ශෝෂණ ප්‍රතික්‍රියා ඒ වගේ තමයි මේ සයිටෝක්‍රෝම් දායක වෙන්නේ. අපි ලියාගමු ඉලෙක්ට්‍රෝන පරිවහනය කරයි. සයිටෝක්‍රෝම් ඉලෙක්ට්‍රෝන පරිවහනය කරයි. ඊළඟ අවසන් එක සංකීර්ණ දෙමුහුම් ප්‍රෝටීන. සංකීර්ණ දෙමුහුම් ප්‍රෝටීන මාතෘකාව ලියන්න. සංකීර්ණ දෙමුහුම් ප්‍රෝටීන. ඒතර ප්‍රෝටීන වර්ගීකරණය ඒකත් එක්ක ඉවර වෙනවා. මොනවටද මේ සංකීර්ණ දෙමුහුම් ප්‍රෝටීන කියන්නේ? එතකොට ප්‍රෝටීන කියන එක ප්‍රෝටීන නොවන වෙනස් සංඝටකයක් සමග එකතු වෙලා තිබුණොත් අපි ඒවට කියනවා සංකීර්ණ දෙමුහුම් ප්‍රෝටීන කියලා. ලියගමු. ප්‍රෝටීන නොවන වෙනත් ජෛව අණුවක් සමග එකතු වී ඇති විට ප්‍රෝටීන නොවන වෙනත් ජෛව අණුවක් සමග එකතු වී ඇති විට ඒවා සංකීර්ණ දෙමුහුම් ප්‍රෝටීන ලෙස හඳුන්වයි. සංකීර්ණ දෙමුහුම් ප්‍රෝටීන ලෙස හඳුන්වයි. උදාහරණ 1 glycoprotein. දැන් glycoprotein කියලා කියන්නේ ප්‍රෝටීන කාබෝහයිඩ්‍රේට් සමග ග්ලූකෝස් කියන එකෙන් තමයි ග්ලයිකෝ වෙලා තියෙන්නේ. මේ කාබෝහයිඩ්‍රේට් සමග එකතු වෙලා තිබුණොත් අපි ඒවට කියනවා glycoprotein කියලා. ඒතකොට ඉරක් ගහලා ලියන්න glycoprotein කියලා ලියපු තැන කාබෝහයිඩ්‍රේට් සමග ප්‍රෝටීන එකතු වීමෙන් glycoprotein ඇති වේ. කාබෝහයිඩ්‍රේට් සමග ප්‍රෝටීන එකතු වීමෙන් glycoprotein ඇති වේ. දෙක ලිපෝප්‍රෝටීන්. දැන් ලිපෝ කියද්දිම තේරෙනවා කවුද එකතු වෙලා තියෙන්නේ? ලිපිඩ සමග ප්‍රෝටීන් එකතු වෙලා තියෙනවා. එතකොට ලිපෝප්‍රෝටීන් කියලා අපි හඳුන්වනවා. ලියන්න. ලිපිඩ සමග ඉලක්ක ගහලා යන්න. ලිපිඩ සමග ප්‍රෝටීන් එකතු වී ඇති විට එය ලිපෝප්‍රෝටීන් ලෙස හඳුන්වයි. ලිපිඩ සමග ප්‍රෝටීන් එකතු වී ඇති විට එය ලිපෝප්‍රෝටීන් ලෙස හඳුන්වයි. right. අවසාන උදාහරණය නියුක්ලියෝප්‍රෝටීන. එතකොට නියුක්ලියෝප්‍රෝටීන කියලා අපි හඳුන්වන්නේ න්‍යෂ්ටික අම්ල සමග DNA RNA කියන න්‍යෂ්ටික අම්ල සමග ප්‍රෝටීන් එකතු වුණොත් අපි ඒවට කියනවා නියුක්ලියෝප්‍රෝටීන කියලා ලියන්න. න්‍යෂ්ටික අම්ල සමග ප්‍රෝටීන් එකතු වී ඇති විට එය නියුක්ලියෝප්‍රෝටීන වේ. හරි. දැන් ඉතින් මහන්සියට ඇතිනේ. සෑහෙන වෙලාවක් ඉඳන්. හරි. එතකොට දැන් ඔයගොල්ලන්ට අද දවසේ අපි ප්‍රෝටීන් ගැන කතා කළා. ප්‍රෝටීන් සෑහෙන කොටසක් ඉවර වුණා. තව ප්‍රෝටීන් ඉවර කරන්න අපිට ටිකක් තියෙනවා. ඒ තමයි ප්‍රෝටීන් හඳුනා ගැනීම සහ ප්‍රෝටීන් වල කාර්යභාරය ගැන කතා කරපුවම ප්‍රෝටීන් ඉවරයි. ඊට පස්සේ එන්සයිම කියලා කොටසක් තියෙනවා. ඒක ඉවර වුණාම ජෛව රසායනය කියන පාඩම ඉවර වෙනවා. तो जैव रसायन पाඩම ඉවර වෙච්ච ගමන් අපි පටන් ගන්නවා ඔයගොල්ලන්ට ඊළඟ 13 ශ්‍රේණියේ තියෙන පාඩම් ටික.
13 ශ්‍රේණිය ආරම්භ වෙනවා මේක ඉවර වෙනවත් එක්කම මම හිතන්නේ ඊළඟ වීඩියෝ එක වෙනකොට අපිට මේක ඉවර කරගන්න පුළුවන් වෙයි. එතකොට අපි ඊළඟ සතියවල ඉඳලා 13 ශ්‍රේණිය ආරම්භ කරනවා. ඒතර ඔයගොල්ලන්ට ෆ්‍රී වීඩියෝස් විදිහට අපි යනවා තාපේ කොටස්. ඒතර ඒ තාපේ ඉවර වෙච්ච ගමන් අපි පටන් ගන්නවා තාප රසායන. ඒතකොට 12 ශ්‍රේණියත් එතනින් ඉවර වෙනවා. ඒ විදිහට තමයි වැඩසටහන් කරගෙන යන්නේ. එhmenan අපි ඊළඟ වීඩියෝ එකකින් නැවත හමු වෙමු. එහෙනම් අදට අපි මේ කොටස ඉවර කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනවා. මොකටම ආයිබෝවන්.